දුවලා පුතාලා හැමෝටම ආයුබෝවන්. අපි මේ සාකච්ඡා කරන්නේ 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයෙහි පාඩම් මාලාව. අපි මේ වන විට ආරම්භ කරලා තියෙනවා අපේ සාකච්ඡාව ගිණුම් කරණය සාකච්ඡාව. ගිණුම් කරන සාකච්ඡාවේ අපි මේ වන විට පාඩම් 5ක් අවසන් කරලා තියෙනවා. කීයක්ද? පාඩම් 5ක්. එමනම් අපි ඒ මතකයත් සමග අද අපිට සාකච්ඡා කරන්න තියෙන මේ පාඩම ගනුදෙනුවල දිත්ත බලපෑම. ගනුදෙනුවල දිත්ත බලපෑම. මේක අපේ 6 වන පාඩම් ඒකකය. එතකොට ඕගොල්ලන්ට මතකද අපි අන්තිමට සාකච්ඡා කරපු 5 වෙනි පාඩම? මං හිතන්නේ මේ පාඩමට සවන් දෙන දුවලා පුතාලා බොහොමයක් අපි 5 වෙනි පාඩමේදී සාකච්ඡා කරපු සියලුම පාඩම් කොටස් ටිකට සවන් දීලා තමයි ඉන්නේ කියන උපකල්පනය මම මේ අවස්ථාවේ කරනවා. එතකොට ඕගොල්ලන්ගේ මතකය අවදි කරන්න පුළුවන් නම් අපි මේ අවසාන වතාවට සාකච්ඡා කරපු පාඩම 5 වෙනි පාඩම ඒ කුමක් ගැනද? මේ ගණකාධිකරණයේ හම්බෙන වැදගත් සමීකරණයක් අපි සාකච්ඡා කරන ඒ සමීකරණය වෙන මොනවත් නෙමෙයි ගිණුම් කරන සමීකරණය. මොකද්ද? ගිණුම් කරන සමීකරණය. අපි ඉගෙන ගත්ත මේ ගිණුම් කරන සමීකරණය කියන්නේ මොකද්ද කියලා? ඇයි මේ ගිණුම් කරණය කියන විෂයට ඇයි සමීකරණයක්? ඒකෙන් ඇති ප්‍රයෝජනය මොනවද? ඒ සමීකරණයෙන් මොකද්ද අපිට ප්‍රකාශ කරන්නේ මේ ගිණුම් හා සම්බන්ධව? ඉතින් මේ සම්බන්ධතාවය අපි ලස්සනට විග්‍රහ කරගෙන මේ වෙන විට අපි ඉන්නේ මනා අවබෝධයකින්. ගිණුම් කරන සමීකරණය ඇයි ව්‍යාපාරයකට වැදගත් කියලා. එතකොට මේ ගිණුම් කරන සමීකරණයට අපි ගාව ගත්තේ මොකද්ද? අපි කරපු උපකල්පනය මොකද්ද? මේ ව්‍යාපාරයක වත්කම්. මොකද ව්‍යාපාරයක් මේ ලාභ ඉපීමේ කාර්යය සිද්ධ කරන්නේ තමගේ මුඛ්‍ය අරමුණ ළඟා කරන්න උත්සාහ කරන්නේ ප්‍රධාන වශයෙන් මේ ව්‍යාපාරයේ ආයෝජකයන් ව්‍යාපාරයට යොදවන අරමුදල් භාවිතා කරලා ව්‍යාපාරයට විවිධ වත්කම් අත්පත් කරගන්න සිද්ධ වෙනවා. එතකොට මේ වත්කම් භාවිතා කරලා තමයි ව්‍යාපාරයේ කටයුත්ත අපි කරගෙන යන්නේ. එhmenan මේ ව්‍යාපාරයකට ආයෝජනය කරන මේ වත්කම් වල හිමිකාරත්වය කාටද තියෙන්නේ? මේ ව්‍යාපාරයක තියෙන වත්කම් සහ ඒ වත්කම් වල අයිතිය බෙදියන ආකාරය තමයි ඊටමත් සරලව කිව්වොත් එහෙම මේ ගිණුම් කරන සමීකරණය කියන ඒ සම්බන්ධතාවයෙන් අපි සොයා බලන්නේ. එහෙනම් ව්‍යාපාරික වත්කම් තියෙනවා. මේ වත්කම් කාටද අයිති? කොට්ටාස දෙකකට. ප්‍රධාන වශයෙන් ව්‍යාපාරයේ මුදල් අරමුදල් ආයෝජනය කරන පාර්ශවයට අපි කියනවා ව්‍යාපාරයේ හිමිකරුවන් කියලා. එහෙනම් ඔවුන්ගේ අයිතිය අපි හඳුන ගන්නවා හිමිකම් විදිහට. එතකොට මේ වත්කම් අයිති එක පාර්ශවයක් තමයි ව්‍යාපාරයේ ආයෝජකයන් හිමිකම් විදිහට කියනවා. එහෙනම් අනිත් කොටස කාටද? ඒ කියන්නේ ණය ප්‍රාග්ධනය. ණය ප්‍රාග්ධනය අපි ගිණුම් කරන්නේදී හඳුනගන්නේ විශේෂ නමකින් වගකීම්. එමනම් ව්‍යාපාරික වත්කම් ටික අයිති එක්ක ව්‍යාපාරයේ හිමිකරුවන්ට, නියම හිමිකරුවන්ට, එහෙම නැත්නම් ව්‍යාපාරයට ණය සැපියු පුද්ගලයන්ට. එහෙමනම් ගිණුම් කරන සමීකරණය කියලා අපි සමාන ලකුණින් වම් පැත්තට දාගන්නේ මේ ව්‍යාපාරය කළමනාකරණය කරන සියලුම වත්කම්. ඉඩම් ගොඩනැගිලි, තොග, ණය ගැතියෝ, මුදල් මේ ආදී වශයෙන් තියෙන විවිධාකාරයේ වත්කම්.
අනිත් පැත්තෙන් අපි පෙන්වන්නේ සමාන ලකුණෙන් මේවා කාටද අයිති? එක්ක හිමිකරුවන්ට එහෙම නැත්නම් වගකීම් ආකාරයෙන් වෙනත් පාර්ශවයන්ට තියෙන ණය ප්‍රමාණය තමයි. ඕක තමයි ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ. එහෙමනම් ඒකෙදි අපි අවසාන වශයෙන් අපි ප්‍රගුණ කළා ඕනම ගනුදෙනුවක් සිද්ධ වන විට ගිණුම් කරන සමීකරණයට ද්විත්ව බලපෑමක් ඇති වෙනවා කියලා. ඔයගොල්ලන්ට මතක ඇති අපි ගණන් කීපයක් හැදුවා. සෑම ගණදිනුවක් සිද්ධ වන විටම ගිණුම් කරන සමීකරණයේ ස්ථාන දෙකක වෙනසක් අපි හැම වෙලේම හඳුනාගත්තා. අපි ඒක ප්‍රගුණ කළා කොහොමද කියලා. උදාහරණයක් විදිහට ව්‍යාපාරයේ මුදල් ආයෝජනය කරනකොට මුදල් කියන සම්පත ඉහළ යනවා. ලාච්චියේ තියෙන මුදල් ටිකට අලුතෙන් මුදලක් එකතු වෙනකොට මුදල් කියන වත්කම එක පැත්තකින් වැඩි වෙනවා. එතකොට මේ ආයෝජනයේ ගෙනාවේ ව්‍යාපාරයේ හිමිකරුවන් නම් ඒ හිමිකරුවන්ට ව්‍යාපාරයේ තියෙන අයිතිය වැඩි වෙනවා. අයිතිය වැඩි වෙනවා. මොකද මම මේ ව්‍යාපාරයේ දිහා බලන්නේ මේ ව්‍යාපාරයේ සේවය කරන accountant කෙනෙක් විදිහට. එතකොට මේ සම්පත් අපි තමයි කළමනාකරණය කරන්නේ. මේ මුදල් අපිට ලැබෙන්නේ හිමිකරුගෙන් වෙන්න පුළුවන්, ව්‍යාපාරයේ අයිතිකරුවන්ගෙන් වෙන්න පුළුවන්, බැංකුවකින් වෙන්න පුළුවන්. ඒ අනුව අපි මේවා අයිති කාටද කියලා ව්‍යාපාරයේ ගිණුම් පද්ධතිය තුල හඳුනා ගන්නවා. එහෙමනම් මම මේ වැදගත් සම්බන්ධතාවයකට එන්න හදන්නේ මොකද්ද? අවසාන වශයෙන් අපි මේ ඉගෙනගත්ත ගිණුම් කරන සමීකරණයේදී අපි පැහැදිලිවම අවබෝධ කරගත්තා ව්‍යාපාරයක සිද්ධ වෙන ඕනම ගණදෙනුවක් දුවේ පුතේ අපිට හඳුනා ගන්න පුළුවන් මේ මූලික ගණදෙනු වර්ග පහකින් එකක් විදිහට. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. එhmenan මේ ගණදෙනු සිද්ධ වෙන හැම අවස්ථාවකම සමීකරණයේ ස්ථාන දෙකක වෙනසක් සිද්ධ වෙනවා කියලා. ඒ තියෙන අගයන් වෙනස් වීමට බලපෑමක් ඇති වෙනවා කියලා. මේකට තමයි කියන්නේ ගනුදෙනු වල ද්විත්ව බලපෑම. ඇයි ද්විත්ව කියලා කියන්නේ? ද්විත්ව කියලා කියන්නේ දරුවනි ගිණුම් කරන සමීකරණයට බලපෑම් දෙකක් සිද්ධ වෙන නිසා. එතකොට ඒ බලපෑම් දෙක අපි හැම විටම හඳුනා ගන්න උත්සාහ කරා මේ මූලික ගිණුම් කරන සංකල්ප එහෙම නැත්නම් වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. එහෙමනම් ඇයි නැවත වතාවක් අපි ගනුදෙනු වල ද්විත්ව බලපෑම කියන එක නැවත වතාවක් අධ්‍යයනය කරන්නේ? මෙන්න මෙතන තමයි වැදගත්කම තියෙන්නේ. මොකද මේ ගනුදෙනු වල ද්විත්ව බලපෑම කියන මේ සංකල්පයේ තුලින් අපි මේ අපේ ඥාන පරාසය අපි අලුත් තැනකට අද අරන් යන්න උත්සාහ කරනවා. මොකද මතක තියාගන්න අපි මේ ඉගෙන ගන්න සබ්ජෙක්ට් එක මොකද්ද? ගිණුම් කරණය. එhmenan අවසාන ප්‍රතිඵලය තමයි අපේ හැකියාව, තාක්ෂණික හැකියාව අපි වර්ධනය කරගන්න ඕන මේ ගිණුම් සකස් කරන හැටි. අපි ගිණුම් සකස් කරන්න ඕන. අපි අනාගතයේ ගණකාධිකාරීවරුන්, මූල්‍ය අධ්‍යක්ෂකවරුන්. එhmenan අපි මේ සංකල්පය හොඳින් ප්‍රගුණ කරන්න ඕන. එhmenan මම කිව්වා මේ ද්විත්ව බලපෑම කියන එක අද අපිට පාලමක් බවට පත් වෙනවා මේ ගිණුම් කරණයේ ඒ ආරම්භය සනිටුහන් කරන්නට. අපි තාම ගිණුම් තියන්න ඉගෙන ගත්තේ නැහැ. අපි ගිණුමක් කියන්නේ තාම මොකද්ද කියලා නිවැරදි අවබෝධයක් ලබා ගත්තේ නැහැ. එහෙමනම් මේක රසවත් පාඩමක්. ඒ වගේම මේක සාකච්ඡා කරන්න අතිරේකව අපිට කාලයක් ගියත් මං හැම විටම ඕගලන්ට අවවාද කරන්නේ මේ සංකල්පය අපි ඉතා සියුම්ව අපගේ කොතනටද දාගන්න ඕන? පැහැදිලි. හරි. එhmenan අපි ඉතාමත් සියුම් විදිහට මේ සංකල්පය එකින් එක වටහා ගත්තොත් තමයි අපිට මේ ගණකාධිකාරීවරයෙක් වීමේ සිහිනය අපිට සැබෑ ලෙසම සාක්ෂාත් කරගන්න පුළුවන්. හොඳයි. අපි ආරම්භ කරන්නේ අපේ පෙළපතේ තියෙන මේ
6වෙනි පාඩම් ඒකකයේ පින්තූරෙන් තමයි අපි ආරම්භ කරන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති ඇකවුන්ටන්ට්ලා 3 දෙනෙක් යම් කිසි සාකච්ඡාවක නිරත වෙලා ඉන්නවා. එහෙමනම් අපිත් කවදා හරි මේ වගේ තැනකට යයි. එහෙමනම් අපි හොඳින් අපි දැනගන්න ඕන, අවබෝධ කරගන්න ඕන අපේ මේ විෂය පිළිබඳව. හොඳයි. එහෙමනම් අපි මීළඟට බලමු. සුපුරුදු පරිදි අලුත් පාඩමක් පටන් ගන්නකොට අපි ඒක පටන් ගන්නෙ අපිට ඉගෙන ගන්න තියෙන මේ මාතෘකාව යටතේ තියෙන උපමාතෘකා පෙළ ගැස්ම කොහොමද අපේ විෂය නිර්දේශය තුල සකස් වෙලා තියෙන්නේ කියන කොටසේ. හොඳයි. එහෙමනම් මේ පරිච්ඡේදය අපිට පේනවා අපිට උපපරිච්ඡේද කීයක් තියෙනවද? 2යි 3යි 4යි 5යි. අපිට සාකච්ඡා කරන්න තියෙනවා දුවේ පුතේ උපමාතෘකා 5ක්. එහෙමනම් අපේ පළවෙනි උපමාතෘකාව මොකද්ද? ගනුදෙනු වල ද්විත්ව බලපෑම හැඳින්වීම. එහෙනම් අද දින මේ පාඩම ආරම්භයේදී මම ඒ ද්විත්ව බලපෑම ගැන ඔයගලන්ට වැදගත් සම්බන්ධයක් ඇති කරගත්තා අද දින පාඩමට පසුගිය පාඩමේ ඉඳලා. ඒක හන්දා මේ ද්විත්ව බලපෑම කියන එක පිළිබඳ යම්කිසි දැනුමක් අපි ගාව මේ වෙන විට තියෙනවා. ඊළඟට අපි අධ්‍යයනය කරනවා ද්විත්ව සටහන් ක්‍රමය. ඒක අලුත් දෙයක්. අපි ගිණුම් කරන සමීකරණයේ සාකච්ඡාවේදී අපි හඳුනගත්තා ගනුදෙනු වල ද්විත්ව බලපෑමක් තියෙනවා කියලා. ඒ ගිණුම් කරන සමීකරණයට. ඊළඟට මෙතෙන්දී කියනවා ද්විත්ව සටහන් ක්‍රමය කියලා. ක්‍රමවේදයක්. මොකටද ද්විත්ව සටහන් ක්‍රමය? ඒක තමයි මේ 6 වෙනි පාඩමේ අපේ ප්‍රධානම මාතෘකාව වෙන්නේ. මේ ද්විත්ව සටහන් ක්‍රමය අනුව අපි කොහොමද ගිණුම් කරන්නේ සිද්ධ කරන්නේ කියලා. ඒක හන්දා අපි මේ වෙන විට මේ කුතුහලයක් අපි පවත්ත ගමු. ඒ කුතුහලය අපිට ටිකෙන් ටික සම්පූර්ණ කරගන්න පුළුවන් මොකද්ද කියලා අපි මේ ඉගෙන ගන්න යන්නේ ද්විත්ව සටහන් ක්‍රමය කියන්නේ මොකද්ද කියලා මේ පාඩම අපි ඉස්සරහට සාකච්ඡා කරගෙන යනකොට. ද්විත්ව සටහන් ක්‍රමය ගැන අපි අවබෝධයක් ලබා ගත්තයින් පස්සේ අපිට ඊළඟට තියෙන මාතෘකාව තමයි ගිණුමක් කියන්නේ මොකද්ද කියලා. අර මං කිව්ව විදිහට ගිණුම් කරන්නේ එහෙමනම් අද තමයි අපි හරි විදිහට නම් පටන් ගන්නෙ. එහෙමනම් අපි මේ පාඩමේදී මේ ගිණුමක් කියන්නේ මොකද්ද කියන එක ගැන යම්කිසි දල අවබෝධයක් අපි ලබා ගන්න උත්සාහ කරනවා. account ගිණුමක්. ඊට පස්සේ අපි බලනවා මොනවද මේ අපිට හම්බෙන විවිධ ගිණුම් වර්ග කියලා. ගිණුම් වර්ගක් තියෙනවලු. හොඳයි. අපි බලමු මොනවද අපිට හමු වෙන ගිණුම් වර්ග කියලා. ඊළඟට අපේ මේ 6 වෙනි පරිච්ඡේදයේ අවසාන කොටස තමයි ගනුදෙනු ගිණුම් වල සටහන් කිරීම. ගිණුම් තියෙන්නේ ගනුදෙනු සටහන් කරන්න. එහෙමනම් කුමන ශිල්ප ක්‍රමයකටද මේ ගනුදෙනු මේ ගිණුම් වල අපි සකස් කරන්නේ? අපි මේ පිළිබඳ ඉදිරියේදී ඉගෙන ගන්න උත්සාහ කරනවා. හොඳයි. එහෙමනම් මේක තමයි අපේ විෂය නිර්දේශයේ තියෙන උපමාතෘකා පෙළ ගැස්ම. එහෙමනම් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු අපගේ පළවෙනි කොටස එනම් ගනුදෙනු වල ද්විත්ව බලපෑම කියන්නේ මොකක්ද කියලා. අපි දැන් මදකට අපේ අවධානය යොමු කරමු මේ රූප රාමුවට. මේ රූප රාමුව අපේ පෙළපතේ හමු වෙන්නේ නැහැ. නමුත් මේ රූප රාමුව ඊටමත් වැදගත් දෙයක් හන්දා අපි දුවලා පුතාලට මේක ඉදිරිපත් කරනවා. හොඳයි. අපි බලමු කවුද මේ රූප රාමුවේ ඉන්නේ කියලා. මේ තමයි ලූකා පැසියෝලි පියතුමා. ඉතාලි ජාතික ගණිතඥයෙක්. එතකොට මේකේ අපි කියලා තියෙනවා ගිණුම් කරණේ පියා කියලා.
ගිනුම් කරන්නේ පියා. මෙතුමා විසින් 1495 වසරේදී අපිට හඳුන්වලා දුන්නා යම්කිසි ගණකාධිකරණ න්‍යායක්. මොකක්ද? අන් කිසිවක් නොවේ මේ දිත්ත සටහන් න්‍යාය. අද දින අපේ පාඩමට සම්බන්ධ මේ ගනුදෙනුවල දිත්ත බලපෑම ඔස්සේ ව්‍යාපාරික ගනුදෙනු වාර්තාකරණයේ යෙදීමට අපිට ඉවහල් වන ඒ ශිල්ප ක්‍රමය එහෙම නැත්නම් දිත්ත සටහන් න්‍යාය මේ ලෝකයට හඳුන්වා දීමේ ගෞරවය හිමියන්නේ මෙන්න මේ ඉතාලි ජාතික ලූකා පැසියෝලි කියන පියතුමාට. ඒක නිසා අපි ඉතාමත් ගෞරවයෙන් මෙතුමාව සිහිපත් කරනවා අපගේ මේ පාඩමේදී. ඒක අපේ යුතුයකමක් කියලා අපි සලකන්න ඕන. එමනම් අපි ඉදිරියට යමු. අපි මේ සාකච්ඡා කරමින් සිටින මේ ගනුදෙනු වල දිත්ත බලපෑම කියන එක පිළිබඳ අපි නැවත වතාවක් අපි අවධානය යොමු කරමු. එතකොට ගනුදෙනුවක සිද්ධ වෙන දිත්ත බලපෑම කියලා කියන්නේ මොකක්ද? අපි දැනටත් මතක් කරපු විදිහට මේකෙන් අපි හඳුනගන්න උත්සාහ කරන්නේ ඕනම ගනුදෙනුවක් සිද්ධ වන විට ව්‍යාපාරික ඕනම ගනුදෙනුවක්. ඒක අයිතිකරුවන් යොදන ප්‍රාග්ධනය වෙන්න පුළුවන්. ව්‍යාපාරයේ විසින් ගෙවන සේවක පඩියක් වෙන්න පුළුවන්. දුරකථන බිලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තොග මිලදී ගැනීමක්. යනාදී වශයෙන් විවිධාකාර ගනුදෙනු ව්‍යාපාරවල සිද්ධ වෙනවා. මේ වගේ ගනුදෙනුවක් සිද්ධ වන විට අපිට සොයා බලන්න සිද්ධ වෙනවා ඒ ගනුදෙනුව නිසා ගිණුම් කරන සමීකරණය. අපි දන්න ගිණුම් කරන සමීකරණය වත්කම් සමානයි හිමිකම් එකතු කිරීම මොකද්ද? වගකීම. ඔක තමයි ගිණුම් කරන සමීකරණය. අන්න ඒ ගිණුම් කරන සමීකරණයට සිද්ධ වන බලපෑම. දිත්ත බලපෑමක්. ඒ කියන්නේ බලපෑම දෙආකාරයි කියලා තමයි කියන්නේ. මොකද්ද සිද්ධ වෙන්නේ? ගනුදෙනුවක් සිද්ධ වෙනවා ගිණුම් කරන සමීකරණයේ ස්ථාන දෙකකට බලපෑමක් එල්ල වෙනවා. එමනම් ගනුදෙනු වල දිත්ත බලපෑම කියන්නේ මේකට තමයි. අපි මේක තේරුම් ගන්න අපි ගමු උදාහරණ කීපයක්. අපි මේවා පිළිබඳ සාකච්ඡා කරා පුංචි අභ්‍යාස කළා. නමුත් අපිට 6 වෙනි පාඩම් ඒකකය අපි අද ආරම්භ කරලා තින්නේ. ඒක නිසා අපිට නැවත වතාවක් අපගේ මතකය අවදි කරගන්න සිද්ධ වෙනවා. මොකද්ද මේ ගනුදෙනු වල දිත්ත බලපෑම කියන්නේ කියලා. එහෙනම් අපි පටන් ගමු අපේ පළවෙනි උදාහරණය. අපේ පළවෙනි උදාහරණය මොකද්ද? උදාහරණ අංක 1. උදාහරණ අංක 1 මොකද්ද මේ ගනුදෙනුව කියලා අපි තේරුම් ගමු. අයිතිකරු විසින් රුපියල් 100ක ප්‍රාග්ධනයක් යොදවනවා. අපි ඊටමත් සරල කරගෙන ව්‍යාපාරයක් දෘෂ්ටි කෝණයකින් මේක ව්‍යාපාරයක ගනුදෙනුවක්. මාත් එක්ක එකගයිනේ. හරි? අයිතිකරු විසින් රුපියල් 100ක් තමාගේ පුද්ගලික ධනයෙන් රුපියල් 100ක් අරගෙන ව්‍යාපාරයට යොදවනවා. එතකොට මම තමයි ව්‍යාපාරේ මේ කළමනාකරණය කරන මූල්‍ය කළමනාකරන. ඒක නිසා මේ ව්‍යාපාරයේ හිමිකරු කියලා කියන්නේ ව්‍යාපාරයෙන් බාහිර පුද්ගලයෙක්, ඇල්මැති පාර්ශවයක්. ඒක නිසා මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ ව්‍යාපාරයේ හිමිකරු සහ ව්‍යාපාරය අතර වුවත් අපි මේක ව්‍යාපාරයට ගනුදෙනුවක් විදිහට ව්‍යාපාරයේ වෙනමම මේ ගනුදෙනුව අපි සටහන් කරගන්න ඕන. එහෙමනම් අපි දැන් මේ කතා කරන්නේ දිත්ත බලපෑම. මොකටද? ගිණුම් කරන සමීකරණයට. එහෙමනම් ඉස්සෙල්ලාම අපි බලමු මොකද්ද ගිණුම් කරන සමීකරණය කියන්නේ කියලා. සමීකරණය අපි ලියාගෙන බලමු.
මේ බලපෑම මොකක්ද කියලා. මොකක්ද ගිණුම් කරන සමීකරණය? ඒකේ සමීකරණේ අපි දැක්කා මූලික සමීකරණය සහ සම්පූර්ණ සමීකරණය කියලා. අපි අවස්ථා දෙකකදී අපි සමීකරණ ඉගෙන ගත්තා. එතකොට සම්පූර්ණ සමීකරණය වන්නේ ව්‍යාපාරයක වත්කම් සමාන වෙනවා ව්‍යාපාරේ හිමිකම් එකතු කිරීම වගකීම. පැහැදිලිද? ව්‍යාපාරයක් කළමනාකරණය කරන සියලුම වත්කම් එක්ක අයිති වෙනවා ව්‍යාපාරයට ප්‍රාග්ධනය යොදන අයිතිකරුවන්ට. ඒකට අපි කියනවා හිමිකම් කියලා. ඒකට කියන විශේෂ නම. එහෙම නැතුව අනෙකුත් ප්‍රාග්ධනයට අපි කියනවා වගකීම් කියලා. මොකද ව්‍යාපාරයේ කවදා හරි මේ වගකීමෙන් නිදහස් වෙන්න ඕන නිසා ව්‍යාපාරයට ඉපීමක් කරන්න පුළුවන් වත්කමක් භාවිතා කරලා ඒක එළියට ගලා යන්න සලස්වලා අපි හිතමු මුදල් කියලා බැංකු ණයක් ගත්තනම් මුදල් අපි ගෙවලා මේ වගකීමෙන් නිදහස් වෙන්න ඕන නිසා තමයි අපි ඒක වගකීම් කියලා කියන්නේ. නමුත් මේ හිමිකම කියලා කියන්නේ අයිතිකරු. එතකොට අයිතිකරු තමයි ව්‍යාපාරයේ සිද්ධ වෙන සියලුම දේවල් විඳ ගන්න පුද්ගලයා. සමහර දේවල් භුක්ති විඳිනවා, සමහර දේවල් විඳ ගන්නවා. ලාභයක් තියෙනකොට සතුටු වෙලා ලාභය දරා ගන්නවා. වියදමක් නම් අලාභයක් නම් ඒකත් විඳ දරා ගන්නවා. ඔන්න හොඳම වචනේ. එහෙමනම් ව්‍යාපාරික සියලුම වත්කම් එක්කෝ අයිතිකරුවන්ට අයත් වෙනවා. එහෙම නැත්නම් බාහිර ණය විදියට වගකීම් විදියට අපි හඳුනා ගන්නවා. සරලවම ගිණුම් කරන සමීකරණය කියන්නේ මේකයි. එහෙමනම් අපි දැන් බලන්නේ මෙන්න මේ සරල ගනුදෙනුවක්. රුපියල් 100ක ප්‍රාග්ධනයක් යොදවන විට ගිණුම් කරන සමීකරණයට ඇතිවන බලපෑම මොකක්ද? අපි දැන් දන්නවා ද්විත්ව බලපෑම කියලා. ස්ථාන දෙකක වෙනසක් සිද්ධ වෙනවා. එහෙමනම් අපි මේ ගනුදෙනුවේ ඒ බලපෑම ඇති වෙන ස්ථාන දෙක හොයාගමු. එතකොට මුදල් කියලා කියන්නේ මොකක්ද? මොකක්ද මුදල් කියන්නේ? අපි දන්නවා ගිණුම් කරන මූලිකාංග. ඔන්න මතක තියාගන්න. මොනවද ඒ? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. ඕනම ගනුදෙනුවක් මේ පහෙන් එකකට තමයි වැටෙන්නේ. පහෙන් එකකට. ඒක අපිට තෝරා බේර ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් මේ ගණදිනියේදී මොකද්ද වෙන්නේ? අයිතිකරු රුපියල් 100ක ප්‍රාග්ධනයක් යොදවනවා. රුපියල් 100ක් ව්‍යාපාරයට ගෙනල්ලා දෙනවා. මම තමයි ගණකාධිකාරී. මම මේ රුපියල් 100 අරගෙන මම මොකද කරන්නේ? කොහෙද දාන්නේ? ව්‍යාපාරයේ සේප්පුවට දානවා. එහෙම නැත්නම් ව්‍යාපාරයේ ලාච්චුවට මේක දානවා. එතකොට මොකද්ද වෙන්නේ? මුදල් කියන්නේ මොනවද? අර පස් වර්ගයෙන් පස්වැදෑරුම් ගණදෙනු ස්වරූප වලින් මුදල් වැටෙන්නේ කොයි එකටද? වත්කම්ද, වගකීම්ද? වගකීමක්ද? නැහැ. මුදල් ලැබෙනවා කියන්නේ ඒක වගකීමක් නෙමෙයි. ණයක් නෙමෙයිනේ. මේ අයිතිකරු එයා ඉතිරි කරපු සල්ලි තමයි මේ ගෙනල්ලා දෙන්නේ. එහෙම නේද? එතකොට හිමිකම්ද? අපි ඒක ගැන කල්පනා කරමු. ආදායමක්ද, වියදමක්ද? ප්‍රාග්ධනයක් යොදවනවා කියන්නේ ආදායමක් නෙමෙයිනේ. ආදායමක් කියලා කියන්නේ මොන හරි විකුණලා හම්බෙන දෙයක්. වියදමක්ද? නැහැ. මේක වියදමකුත් නෙමෙයි. මොකද අයිතිකරු ගෙනල්ලා දෙනවා ව්‍යාපාරයේ කටයුතු කරන්න මුදලක් ගෙනත් දෙනවා. එහෙමනම් ඔන්න දැන් අපිට කිට්ටුවෙන් යන දෙකක් තමයි තියෙන්නේ. මොනවද ඒ? වත්කම් කියන එක සම්බන්ධයක් අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද මුදල් කියලා කියන්නේ වත්කමක්. හරි නේද? එහෙමනම් මුදල් ගෙනල්ලා දුන්නත් එක්කම මොකද්ද වෙන්නේ? මේ මුදල් කියන එක වැඩි වෙනවද අඩු වෙනවද? මුදල් සම්පත වැඩි වෙනවා. ඇයි ඒ? අලුතෙන් ප්‍රාග්ධනයේ ව්‍යාපාරයට එකතු කරනවා. ඔන්න ද්විත්ව බලපෑමෙන් පළවෙනි බලපෑම අපි හඳුනගත්තා. එහෙමනම් මුදල් කියන්නේ ව්‍යාපාරයේ වත්කමක් දුවේ පුතේ. එහෙමනම් රුපියල් 100කින් කුමක්ද සිද්ධ වෙන්නේ?
වත්කම් ඉහළ යනවා. ඉහළ යන නිසා මම මේම ඊතලයක් දානවා. වත්කම් වැඩිවීමට මේ රුපියල් 100 බලපෑමක් ඇති කරනවා. අනිත් පැත්තෙන් මොකද්ද වෙන්නේ? මේක වගකීමක්ද? මේක නිකන් අර ණයක් වගේ දීපු දෙයක් නෙමෙයි. ණයක් දුන්නා නම් අපි ඒක ණය ගෙවන්න ඕනේ. එහෙම වුණොත් වගකීමක් බවට පත් වෙනවා. එහෙමනම් මේක කොතනටද වැටෙන්නේ? මේක වැටෙන්නේ හිමිකම් වලට. රුපියල් 100. අන්න බලන්න. ගණදෙනුවක් සිද්ධ වෙනවා ගිණුම් කරන සමීකරණයට බලපෑම් දෙකයි. එකක් තමයි ගිණුම් කරන සමීකරණයේ උපාංග තියෙනවානේ. මේවා තමයි උපාංග. වත්කම් තියෙනවා, හිමිකම් තියෙනවා, වගකීම් තියෙනවා. ගිණුම් කරන සමීකරණයේ උපාංග 3යි. එතකොට ඕනම ගණදෙනුවක් සිද්ධ වන විට මේ සමීකරණයේ තියෙන මේ උපාංගවල කුමකද මේ වෙනස සිද්ධ වෙන්නේ? මේ බලපෑම ඇති වෙන්නේ කුමක් ඇතුලේද කියන ඒ අවබෝධය අපේ තියෙන්න ඕනේ. ඒක තමයි අපි දැන් ඉස්සලා උදාහරණෙදි කරේ. මේක වත්කම්ද හිමිකම්ද වගකීම්ද? අපි වගකීම් නෙමෙයි කියලා මේක බැහැර කරා. හරි? එතන මොකද දිත්ත බලපෑමක් තියෙනවානේ. තැන් දෙකක මේක බලපෑමක් ඇති වෙනවා. ඒ තැන් දෙක අපි හඳුනා ගන්න ඕනේ. ඒක හන්ද අපිට එකක් විතරක් ඉතුරු කරගන්න බෑ. එතන මේ අවස්ථාවේ මොකද්ද සිද්ධ වෙන්නේ? ව්‍යාපාරයට ප්‍රාග්ධනීය විදියට රුපියල් 100ක් එකතු කරනකොට ව්‍යාපාරයේ අයිතිකරුගේ අයිතිය වැඩි වෙනවා එම මුදලෙන්. එම මුදල ව්‍යාපාරයේ තියෙනවා. කාටද ඒක අයිති? ව්‍යාපාරයේ ප්‍රාග්ධනය යොදවපු ව්‍යාපාරයේ අයිතිකරුට. ඒක නිසා ඔහුගේ අයිතිය ඉහළ යනවා. අන්න දිත්ත බලපෑම අපි ලස්සනට හඳුනගත්තා. පළවෙනි එක තමයි මේ වත්කම් වල සිදුවෙන බලපෑම. දෙවෙනි එක තමයි හිමිකම් වල සිදුවෙන බලපෑම. ඉතින් මෙන්න මේ විදිහට මේ ද්විත්ත බලපෑම සිද්ධ වෙන්නේ කොතනද කියන එක අපි හඳුනා ගන්න ඕන. සමහර වෙලාවට මේ බලපෑම සිද්ධ වෙන්නේ මේක ඇතුළෙම තැන් දෙකක වෙන්නත් පුළුවන්. එහෙම බැරිද? එහෙම වෙන්න පුළුවන්. අපි ඒ අවබෝධය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා අපි බලමු අපේ දෙවන උදාහරණය මොකක්ද කියලා. හරි? එහෙනම් අපි කියවමු දෙවන ගණදෙනුව මොකක්ද? මේ ව්‍යාපාරයටම රුපියල් 25000ක ලී බඩු මිලදී ගන්නවා කියලා දෙවන ගණදෙනුව අපිට පෙන්නලා තියෙනවා. එහෙනම් නැවත වතාවක් අපි බලමු අපේ ගිණුම් කරන සමීකරණය මොකක්ද කියලා. ගිණුම් කරන සමීකරණය වෙනස් වන්නේ නැහැ. ව්‍යාපාරයක වත්කම් සමාන වෙනවා හිමිකම් සහ වගකීම් වල එකතුවට. හරි නේද? ඒක නිවැරදි. එමනම් අපේ ගණදෙනුවට අදාළ අගය තමයි රුපියල් 25000. එමනම් දැන් අපි සොයා බලන්න ඕන මේ ගණදෙනුව නිසා ගිණුම් කරන සමීකරණයේ කුමන ස්ථානවලටද මේ බලපෑම එල්ල වෙන්නේ කියලා. ගිණුම් කරන සමීකරණය වෙනස් වෙන්න යම් කිසි බලපෑමක් ඇති වෙනවා. ඒක සිද්ධ වෙන්නේ මේ කොටස් තුනෙන් කොතනද? අපි දැන් ඒක හඳුනා ගන්න උත්සාහ කරමු. මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? රුපියල් 25000ක ලී බඩු ගන්නවා. ගනුදෙනුවක් සිද්ධ වෙනවා. සම්පත් හුවමාරුවක්. මොකද්ද සිද්ධ වෙන්නේ? ව්‍යාපාරයේ තියෙන රුපියල් 25000ක් ලාච්චුවෙන් අරගෙන ඒක දීලා ව්‍යාපාරයට මොකද්ද ගේන්නේ? ලී බඩු. ව්‍යාපාරයට අවශ්‍ය ලී බඩු මිලදී ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. හොඳට මතක තියාගන්න. මිලදී ගන්නවා කියලා කියන්නේ මොකද්ද? මුදල් කියන සම්පත ව්‍යාපාරයෙන් එළියට යනවා. එළියට ගලා යනවා. ඒ කියන්නේ මොකක්ද ඒක? මුදල් කියන්නේ මොකක්ද? වත්කමක්ද හිමිකමක්ද වගකීමක්ද? ඉස්සලම ව්‍යාපාරයේ සිද්ධ වෙන එක වෙනසක් තමයි මේ ගණදෙනුව නිසා ව්‍යාපාරයේ මුදල් ටික යම් කිසි තැනකට ගිහිල්ලා දෙනවා. EH කුරේ සහ සමාගමට මේ සල්ලි ටික දෙනවා. ව්‍යාපාරයේ මුදල්
අඩු වෙනවා. ලාච්චියේ තියෙන මුදල් අඩු වෙනවා. එහෙමනම් අපි දන්නවා ඒකෙන් සිද්ධ වෙන්නේ සම්පත් අඩුවීමක් සිද්ධ වෙනවා. මෙතන වැඩිවීමක් මෙතන අඩුවීමක්. එහෙමනම් මොකද්ද අඩු වෙන්නේ? රුපියල් 25000කින් වත්කම් අඩු වෙනවා. මුදල් අඩු වුණා. ඒ වෙනුවට ලී බඩු ව්‍යාපාරයට එකතු වෙනවා. එතකොට ලී බඩු කියන්නේ නැවත වතාවක් අපි බලන්න ඕන හිමිකම්ද වගකීම්ද එහෙම නැත්නම් වත්කම්ද. ලී බඩු කියන්නේ සම්පතක්. එහෙමනම් නැවත වතාවක් මේක මොකද්ද? ආපහු මේ ව්‍යාපාරයට වත්කමක් එකතු වෙනවා. එක වත්කමක් ව්‍යාපාරයෙන් අඩු වෙන අතර තව වත්කමක් ව්‍යාපාරයට එකතු වෙනවා. එහෙමනම් නැවත වතාවක් මම මෙතනම 25000ක් ඒකේ අගය ඒකේ බලපෑම අපි ගණනය කරන්නේ අගයෙන් අපි මේක එකතු කරනවා. එහෙනම් මේකෙන් පෙන්වන්නේ ඍණ මේකෙන් පෙන්වන්නේ ධන. අපි තව පොඩ්ඩක් මේක පැහැදිලි කරගමු. ස්ථාන දෙකක වෙනසක් සිද්ධ වෙනවා. මේ මොකද්ද? මේ මෙතනින් අපි 25000න් අපි කියන්නේ මොකද්ද නැති වෙන්නේ? ව්‍යාපාරේ මුදල්. මුදල් තමයි මෙතනින් අඩු වෙන්නේ. මෙතන මොකද්ද මේ ගණ දෙනු? දිත්ත බලපෑම. මේක ලී බඩු. අන්න බලන්න. වත්කම් කියන ගිණුම් කරන සමීකරණ උපාංගය ඇතුලේ වෙනස්කම් දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි මුදල් කියන සම්පත අඩු වෙනවා, ලී බඩු කියන සම්පත වැඩි වෙනවා. ලී බඩු ව්‍යාපාරයට එකතු වෙනවා. අන්න මේ ගණදෙනුව අපි දැන් ගිණුම් කරන සමීකරණයේ ආශ්‍රයෙන් අපි ව්‍යාපාරයේ සටහන් කළා. අපි බලමු ඊළඟ ගණදෙනුව මොකක්ද කියලා. මොකක්ද ඊළඟ ගණදෙනුව? රුපියල් 500ක බැංකු ණයක් ලබා ගැනීම. අපි එහෙනම් බලමු ගිණුම් කරන සමීකරණයේ ආශ්‍රයෙන් මේක කොහොමද අපි සටහන් කරන්න කියලා. ගිණුම් කරන සමීකරණේ ව්‍යාපාරික වත්කම් සමානයි හිමිකම් වලට එකතු කරනවා වගකීම. අපි දන්නවා බලපෑම් දෙකක් එල්ල වෙනවා කියලා. මොකද්ද මේ මෙවර සිද්ධ වෙන ගණදෙනුව රුපියල් 500ක බැංකු ණයක් ලබා ගන්නවා. දැන් අපේ තියෙන අවබෝධයෙන් අපි මේකේ ගිණුම් කරන සමීකරණේ කුමන තැන්වලටද මේක බලපාන්නේ කියන ඒ අවබෝධය අපේ තියෙන්න ඕන. ඒක අපි ඒ අවබෝධය ලබා ගන්නේ අපේ තියෙන හුරුවෙන් සහ මේ දීලා තියෙන තොරතුරු ආශ්‍රයෙන්. එහෙමනම් මෙතෙන්දී මොකද්ද කියන්නේ? රුපියල් 500ක බැංකු ණයක් ලබා ගැනීම. බැංකු ණයක් ලබා ගන්නේ කවුද? අපේ ව්‍යාපාරය. ව්‍යාපාරයට අවශ්‍ය නිසා ණයක් ගන්නවා කියලා කියන්නේ මුදල් තමයි අපිට ලැබෙන්නේ. බැංකුව ණයක් දෙනවා කියලා අපිට බඩු දෙන්නේ නැහනේ, ඉඩ කඩන් දෙන්නේ නැහැ, යාන වාහන සමහරලාට අපි ගන්න සල්ලි තමයි අපිට බැංකුව දෙන්නේ. බැංකුවක් කටයුතු කරන්නේ මුදල්. එහෙමනම් මේ ණය අනුමත වුණායින් පස්සේ අපිට ලැබෙන්නේ මොනවද? මුදල් කියන සම්පත තමයි වැඩි වෙන්නේ. එහෙමනම් මොකද්ද වෙන්නේ? ව්‍යාපාරයේ තියෙන ලාච්චියේ තියෙන මුදල් වැඩි වෙනවා කීයකින්ද? රුපියල් 500කින්. හරි නේද? රුපියල් 500ක් ලාච්චුවට එකතු වෙනවා. දැන් මට කියන්න අපි ගන්නෙ ණයක්. ණයක් ගත්තොත් ඒක ණය අයිති වෙන්නේ මෙතනටද මෙතනටද? මේ හිමිකම් කියලා කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරු විසින් සිද්ධ කරන ගනුදෙනු. අයිතිකරු මුදල් දුන්නා නම් ව්‍යාපාරයට අපි ඒක හිමිකම් විදිහට තමයි හඳුනගන්නේ. එහෙමනම් මේ ගනුදෙනුවේ අනිත් බලපෑම කොතනටද ඇති වෙන්නේ? මේ ණය ලබා ගන්නවා කියන්නේ ව්‍යාපාරයේ කවදා හරි මේක ගෙවන්න ඕන. බාහිර පාර්ශ්වයකට අපිට වගකීමක් ඇති වෙනවා. ණයක් ගත්තොත් ඒක අපි ගෙවිය යුතුයි. එහෙමනම් මේක කොතනටද එකතු වෙන්නේ? වගකීම් වලට.
එතකොට මේක වගකීම් අඩුවීමක්ද එහෙම නැත්නම් වගකීම් වැඩිවීමක්ද කියන තීරණය මම දැන් ඕගොල්ලන්ට දෙන්න කියලා. මොකද්ද සිද්ධ වෙන්නේ? බැංකු ණයක් ගන්නකොට වගකීමක් අඩු වෙනවද? එහෙම නැත්නම් වගකීමක් එකතු වෙනවද? ඔබ කියන්න බලන්න. හරියටම හරි. අලුතෙන් ණයක් ගත්තා කියලා කියන්නේ ව්‍යාපාරයේ ණය වැඩි වෙනවා. ණය කොතනද තියෙන්නේ? වගකීම් කියන තැන තමයි තියෙන්නේ. එහෙමනම් මෙතෙන්දි සිද්ධ වෙන්නේත් මොකද්ද? වැඩිවීම් දෙකක්. මේ ද්විත්ව බලපෑම සමහර වෙලාවට එකක් අඩු වෙන්න බලපානවා, තව එකක් වැඩි වෙන්න බලපානවා. එහෙම නැත්නම් දෙකක් අඩු වෙන්න බලපාන්න පුළුවන්. එහෙම නැත්නම් දෙකක් වැඩි වෙන්න බලපාන්න පුළුවන්. ඒකේ ස්වરૂපයන් විවිධාකාරයි. නිසා ඒ ගනුදෙනුවේ ස්වභාවයත් එක්ක තොරතුරුත් එක්ක තමයි අපිට ඒක තීරණය කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නේද? එහෙමනම් මේ ද්විත්ව බලපෑම ඇති වෙන්නේ ස්ථාන දෙකක. මේක මොකද්ද? මුදල්. ඔයගොල්ලන්ට මතක ඇති අපි අර තීරු අරගෙන එතන අපි මේව හඳුනාගත්තා. මුදල්ද මොකද්ද කියලා අපි විස්තරයකුත් දැම්මා. එහෙමනම් අපි මේ ගිණුම් කරන සමීකරණයේ සරලව තමයි අපි මෙතන මේ ගනුදෙනුට අදාළව අපි පෙන්වන්න උත්සාහ කරන්නේ. එතන මේක මොකද්ද? මේ වගකීම මොකද්ද? වගකීම් විවිධාකාරයි. මේක මොකද්ද? ණය. එහෙම නැත්නම් බැංකු ණය. හරි නේද? හරි. අපි බලමු අන්තිම ගනුදෙනුව මොකද්ද කියලා. මොකද්ද මේ ගනුදෙනුව? එවනම් ගිණුම් කරන සමීකරණය කියන්නේ මොකද්ද කියලා අපි දන්නවා. ව්‍යාපාරයක වත්කම් සමානයි හිමිකම් එකතු කළා වගකීම්. අපේ ගනුදෙනුව තමයි රුපියල් 150ක කඩකුලිය ගෙවීම. කඩකුලිය කියලා කියන්නේ මොකද්ද ව්‍යාපාරේ? ඇයි ව්‍යාපාරයක් කඩකුලිය ගෙවන්නේ? දැන් බලන්න අපි දන්නවා මේ ව්‍යාපාරයක තියෙන වත්කම්, හිමිකම්, වගකීම් තව දෙකක් තියෙනවා මෙතන පේන්නේ නැති දෙකක්. මොකක්ද ඒ? අපි සාකච්ඡා කරා ගිණුම් කරන මූලිකාංග පහක් තියෙනවා කියලා. ආදායම් සහ වියදම්. ඔයගොල්ලන්ට මතකද? මොකද්ද අපි කතා කරපු දේ? ආදායම් සහ වියදම්. ආදායම් කියන්නේ අපිට ලැබෙන දේවල්. වියදම් කියන්නේ ව්‍යාපාරයෙන් එළියට යන දේවල්. වියදමක් කියන්නේ අපි දන්නවනේ මොකද්ද කියලා. එතකොට ගිණුම් කරන සමීකරණයේ මේ ආදායම් වියදම් කියන එක කොතනද තියෙන්නේ? මේක අපි සාකච්ඡා කරා පාඩම් දෙකකදී. ගිණුම් කරන්නේ හැඳින්වීමේදීත් අපි විවිධ ගනුදෙනු වර්ගවලදීත් අපි මේක සාකච්ඡා කරා. ඒ වගේම ගිණුම් කරන සමීකරණයේදීත් අපි සාකච්ඡා කරා. එහෙමනම් අපිට මේ අවස්ථාවේදී තින්නේ ඒක මතක් කරගන්න විතරයි. ගිණුම් කරන සමීකරණයේ ඇතුලේ ඇයි ආදායම් සහ වියදම් පෙන්වන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ තමයි මම ඕගොල්ලොන්ගෙන් අහන්නේ. කාට හරි පිළිතුරක් දෙන්න පුළුවන්ද? මේක ගිණුම් කරන සමීකරණයේ ඇතුලේ තියෙනවද නැද්ද කියලා? බොහොම හොඳයි. බොහොම හොඳයි. හොඳින් පිළිතුරු දෙනවා. පිළිතුරු දෙනවා මේක ගිණුම් කරන සමීකරණයේ ඇතුලේ තියෙනවා කියලා. හරි නේද? කොතනද මේක තියෙන්නේ? හිමිකම් ඇතුලේ. හරියටම හරි. ආදායම් සහ වියදම් තියෙන්නේ හිමිකම් ඇතුලේ. ඇයි ඒ? ව්‍යාපාරයක් ලැබෙන දේවල් කාටද අයිති වෙන්නේ? මෙන්න මෙයාට. මෙයා කවුද? ව්‍යාපාරයේ අයිතිකරුවා. මොනවා හෝ ආදායමක් ලැබුණොත් ඒකේ අයිතිය තියෙන්නේ මෙයාට. ඒ වගේම තමයි මොකක් හරි වියදමක් හරි අලාභයක් හරි සිද්ධ වුණොත් ඒක දරාගන්නේ මෙන්න මේ පුද්ගලයා. එහෙම නැතුව මෙතන ඉන්න බැංකුකරුවන්වත් ණය හිමියන්වත් වෙනත් ව්‍යාපාරයට ණය දුන්නු කවුරුත්වත් මේ ව්‍යාපාරයේ ආදායම් වලට අයිති කියන්නෙත් නැහැ, වියදම් වලට අයිති කියන්නෙත් නැහැ.
එහෙමනම් මේ ආදායම් සහ වියදම් අපි ගලපන්නේ කොතනටද ගිණුම් කරන සමීකරණේ මෙන්න මේ හිමිකම් කියන තැනට. හරි නේද? හරි. එහෙමනම් මේ කඩකුලිය කියලා කියන්නේ මොකක්ද? කඩකුලිය කියන එක අපිට වැටෙන්නේ මෙන්න මෙතනට. කඩකුලිය කියලා කියන්නේ ව්‍යාපාරයේ වියදමක්. එහෙමනම් මේ ගණදිනුවේ ද්විත්ව බලපෑම ඇති වෙන්නේ කොතනටද? කඩකුලියක් ගෙවනවා කියලා කියන්නේ ව්‍යාපාරයේ ලාච්චියේ තියෙන සල්ලි අපි එළියට අරගෙන ව්‍යාපාරයේ ලාච්චියේ තියෙන සල්ලි අඩු වෙනවා. හරි? කීයක් අඩු වෙනවද? 150ක්. 150 කියන්නේ මොනවද මේ අඩු වෙන්නේ? තවදුරටත් අපි කිව්වොත් එimhe මුදල්. ලාච්චියෙන් සල්ලි ගන්න හන්දා මුදල් 150ක් අඩු වෙනවා. ඒ වගේම ඒක වියදමක් නිසා ඒක අපි ගලපන්නේ හිමිකම් වලට. වියදමක් කරොත් මොකද්ද සිද්ධ වෙන්නේ? හිමිකම් වැඩි වෙනවද අඩු වෙනවද? හිමිකම් අඩු වෙනවා. මොකද්ද මේ කුලිය? කඩ කුලිය. අන්න බලන්න. මේ ගණදෙනුව නිසා ගිණුම් කරන සමීකරණයට ඍණාත්මක බලපෑමක් දෙකක් එල්ල වෙනවා. ස්ථාන දෙකක වෙනසක් සිද්ධ වෙනවා. ගිණුම් කරන සමීකරණයේ වත්කම් වලට බලපෑමක් ඇති වෙනවා. හිමිකම් වලට බලපෑමක් ඇති වෙනවා. මෙන්න ද්විත්ව බලපෑම. අපි ගණදෙනු රාශියක ද්විත්ව බලපෑම දැන් හඳුනගත්තා. අපි තවදුරටත් සාකච්ඡා කළත් මේ ගිණුම් කරන සමීකරණයට ගණදෙනු වලින් ද්විත්ව බලපෑමක් ඇති වෙනවා. ඒක සිද්ධ වෙන්නේ ස්ථාන දෙකක. ඇතැම් විට ඒක වත්කම් ඇතුලේ වෙන්න පුළුවන්. හිමිකම් සහ වගකීම් වල වෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් විවිධාකාර විදිහට මේ බලපෑම ඇති වෙනවා. වැදගත්ම දේ තමයි වැදගත්ම සංකල්පය තමයි ද්විත්ව බලපෑම. ගණදෙනුවක් එක පාදයකින් ඉන්නේ නැහැ. ගණදෙනුවට පාද දෙකක් තියෙනවා. ඒ තමයි ස්ථාන දෙකක්. ඒ ස්ථාන දෙක ඒ වියදමට අදාළ විස්තරයෙන් තමයි අපි හඳුනගන්නේ. මේ අවස්ථාවේදී මුදල් සහ කුලිය කියන ස්ථාන දෙක තමයි මේකට හසු වෙන්නේ. එතකොට මෙයා ඉන්නේ වත්කම් ඇතුලේ, මේ කුලිය කියන වියදමේ ඉන්නේ ව්‍යාපාරයේ හිමිකම් ඇතුලේ. එහෙමනම් අපි දැන් බලමු අපි අර ඉස්සෙල්ලා හිස්තැන් තියපු ඒ නිර්වචනය අපිට පුරවන්න පුළුවන්ද කියලා. ඒ සඳහා අපි නැවත වතාවක් අපේ කලින් ස්ලයිඩ් එක අපි අරගෙන බලමු. හරි. දැන් දුවලා පුතාලා කවුරු හරි මට කියන්න අපි මේක කොහොමද විස්තර කරන්න කියලා. සරල ආකාරයෙන්. අපි මෙහෙම ලියමු. ව්‍යාපාරයක සිදුවන ඕනම ගනු ගනුදෙනුවකින් ගිණුම් කරන සමීකරණයේ ස්ථාන දෙකක ඇතිවන බලපෑම. මොකක්ද අපි ලිව්වේ? ව්‍යාපාරික සිදුවන ඕනම ගනුදෙනුවකින් ගිණුම් කරන සමීකරණයේ ස්ථාන දෙකකට ඇතිවන බලපෑම තමයි අපි කියන්නේ ගනුදෙනුවල ද්විත්ව බලපෑම කියලා. එහෙනම් මම හිතනවා මේ සංකල්පේ ඊටමත් අපි පැහැදිලිව අවබෝධ කරගත්තා කියලා. එහෙනම්
අපි ඉදිරියට යමු. ව්‍යාපාරයක සුපුරුදු වෙළඳ දිනයක ගනුදෙනු කොපමණ ප්‍රමාණයක් සිද්ධ වෙනවද? ඔන්න අපි ප්‍රශ්නයක් අහමු. අපි උපකල්පනය කරන යම් කිසි ව්‍යාපාරයක අපි හිතමු කීල්ස් සුපර්මාකට්. කීල්ස් සුපර්මාකට්. අපි ගන්න එක්තරා දිනයක ගනුදෙනු කීයක් මේ කීල්ස් සුපර්මාකට් එකේ සිද්ධ වෙනවද කියලා ප්‍රශ්නයක් අහන්න. අපිට කියන්න පුළුවන්. අපිට ඒක කියන්න අමාරුයි. සාමාන්‍ය දිනයක කොච්චර ගනුදෙනු සංඛ්‍යාවක් සිද්ධ වෙනවද කියලා. ගනුදෙනු රාශියක් සිද්ධ වෙනවා. නිවාඩු දවසක් නම් සමහර වෙලාවට අනිත් දවස්වලට වඩා එකමාරක් විතර කස්ටමර්ස්ලා එනවා. ගනුදෙනු 1000ක් 2000ක් මේ වගේ අතිවිශාල ගනුදෙනු සංඛ්‍යාවක් සිද්ධ වෙනවා මේ වගේ සුපර් මාකට් එකක කාර්යබහුල දවසක. එහෙමනම් ප්‍රමාණයෙන් ඉතාමත් විශාලයි. එහෙම නේද? හරි. එතකොට මේ ගනුදෙනු කියන ඒවා කුමන ආකාරද? කාට හරි කියන්න පුළුවන්ද ගනුදෙනු කියන එක වර්ග කරන්න පුළුවන්ද? කොහොමද අපි වර්ග කරන්නේ? ගනුදෙනු කියන්නේ සම්පත් හුවමාරු වීම. එහෙම නේද? අපි සාමාන්‍යයෙන් නම් ගනුදෙනුවක් කියනකොට ඒකට මුදල් සම්බන්ධ කරගන්නවානේ. මුදල් දීලා මොන හරි දෙයක් ගන්නවා. සුපර් මාකට් එකකට ගිහලා අපි එහෙම තමයි කරන්නේ. අපිට අවශ්‍ය අපි බඩු ටික තෝරගන්නවා. විවිධ බඩු අපි තෝරගෙන ට්‍රොලි එකට දාලා එහෙම නේද අපි කරන්නේ? අපි ට්‍රොලි එකට දාලා මෙහෙම අපි මේක බඩු පුරව ගන්නවා. අපිට අවශ්‍ය බඩු ටික ඔක්කොම අරන් ගිහිල්ලා අපි කැෂියර් ගාවට ගිහිල්ලා අපි මොකද්ද කරන්නේ? අපි මොනවද දෙන්නේ? සල්ලි දෙනවා. සාක්කුවෙන් අරගෙන සල්ලි දෙනවා. එහෙම නැත්නම් මොකක්ද? ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඒත් දෙනවා. එහෙම නැත්නම් අපිට මොබයිල් ෆෝන් එකකිනුත් ගෙවන්න පුළුවන්. එක එක ක්‍රම තියෙනවා ගෙවන්න. චෙක් එකක් ලියලා දෙන්නත් පුළුවන්. මොකද්ද සිද්ධ වෙන්නේ? මුදල් දෙනවා භාණ්ඩ ටික අපි අයත් කරගන්න. එහෙමනම් අපිට ගනුදෙනු අපිට හඳුන්වා ගන්න පුළුවන් මුදලට නම් අනිත් එක මොකද්ද? ණයට ගන්නවා කියලා කියන්නේ අපි සල්ලි ටික දෙන්නේ පස්සේ දවසේ. වගකීමක් නිර්මාණය වෙනවා. එක්ක මුදලට ගෙන්න පුළුවන් එහෙම නැත්නම් ණයට සිද්ධ වෙන්න පුළුවන්. ඒතර ව්‍යාපාරික තියෙන ගනුදෙනු ඔච්චරද? මුදලට ගනුදෙනු ණයට ගනුදෙනු. එච්චරද? නැහැ. තව විවිධාකාර ගනුදෙනු තියෙනවා. අපි හිතමු මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා. අපි ඉගෙන ගත්ත මේ ගිණුම් කරන්නේ ගැන ගනුදෙනු ගැන කතා කරනකොට අපේ පෙළපොතේ තියෙනවා ව්‍යාපාරයක් තුල සිදුවන ඇතැම් සිද්ධීන්ද ගනුදෙනු විදිහට අපි සලකනවා කියලා. මං කියන්නේ ඇත්ත නේද? ඔකට මතකද? මොනවද ව්‍යාපාරයක සිද්ධ වෙන සිදුවීම් ගනුදෙනු බවට පත් වෙන අවස්ථාවක්? අපි හිතමු ව්‍යාපාරයේ ගින්නක් ඇති වෙලා ගබඩාවක තියෙන භාණ්ඩ ටික ඔක්කොම විනාශ වෙලා යනවා. පිච්චෙනවා. අලාභයක් සිද්ධ වෙනවා. ඒක හරියට වියදමක් වගේ තමයි.
ඒකෙන් අපිට ආදායමක් ලැබෙන්නේ අර තොග ටික විනාශ වුණ නිසා ඒකෙන් අපිට අලාභයක් ඇති වෙනවා. එහෙම නේද? මොකද්ද මම මේ කිව්වේ? ගින්නකින් භාණ්ඩ විනාශ වීම. අපි තව එකක් අපි ගමු, තව උදාහරණයක්. ණයට දුන් භාණ්ඩ අය කරගත නොහැකි වීම. අපි ණයට බඩු විකුණනවා, ඊට පස්සේ ණයට ගත්ත එක්කෙනා නැති වෙලා යනවා, මැරෙනවා. එහෙම නැත්නම් හැංගෙනවා. එහෙම නැත්නම් එයා ලෙඩ වෙලා අසරණ වෙනවා, ගෙවන්න බැරි වෙනවා. ඒතර ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තොත් එහෙම මේක ව්‍යාපාරයට ගනුදෙනුවක් හා සමානයි. ඇයි මේක තවදුරටත් ණය ගැතියෙක් විදිහට ව්‍යාපාරයේ පොත්පත්වල තියාගැනීමේ ප්‍රයෝජනයක් නැති නිසා. එමනම් ණය අය කරගන්න බැරි බව දැනගත්ත පිට ඒක අපි වියදමක් විදිහට හඳුන ගන්න ඕන. වියදමක් නම් ගිණුම් කරන සමීකරණයේ කොතනටද යන්නේ? හිමිකරුගේ ප්‍රාග්ධනය අඩුවීමක් විදිහට තමයි අපි මේක සලකන්නේ, මේ දෙකම සලකන්නේ. තවත් සමහර දේවල් තියෙනවා දුවේ පුතේ, අපි ඉස්සරහට ඒවා ඉගෙන ගන්නවා. ව්‍යාපාරික වත්කම් සයවීම වගේ දේවල්. ඒ කියන්නේ අපි යන්ත්‍රයක් මිලදී ගත්තොත් ඒකට යන පිරිවැය අපි වියදමක් විදිහට වර්ෂ කීපයක් තුල කොටස් හඳුන ගන්නවා. ව්‍යාපාරයේ සය කියලා අපි එතනට කියනවා. අපි මේ කරුණු අපි ඉස්සරහට තවදුරටත් ඉගෙන ගන්නවා. මෙතෙන්දී අපි මේ ගණිතන වර්ග මොනවද කියන එක ගැන යම්කිසි අවබෝධයක් තමයි ලබා ගන්න තමයි මම මේ වගේ සටහනක් අපි කරේ. ඔන්න දැන් අපි වැදගත් ස්ථානයකට ඇවිල්ලා තියෙනවා. මොකද්ද මේ? ද්විත්ත සටහන් ක්‍රමය. අපි කලින් ඉගෙන ගත්තේ ගණිතන වල තියෙන ද්විත්ත ස්වභාවය කියන එක. එතකොට මේ ඒකද මෙතන අපි කියන්නේ ද්විත්ත සටහන් ක්‍රමය කියලා. ද්විත්ත සටහන් ක්‍රමය කියලා එකක් තියෙනවා. හරි. ඒ පිළිබඳව අපි හොඳින් කතා කරමු. අපි බලමු මොකද්ද මේ ද්විත්ත සටහන් ක්‍රමය කියලා කියන්නේ කියලා. සෑම ගණිතනුවකින්ම ගිණුම් කරන සමීකරණයට ද්විත්ත බලපෑමක් සිදුවන බවත්, එම බලපෑම සටහන් කරන්නේ ගිණුම් වල බවත් සඳහන් කර ඇත. කියන්නේ අපි දැක්කා මුදල් කියන තැන අපි සටහන් කරා මුදල් අඩු වෙනවා කියලා, ලී බඩු කියන තැන ලී බඩු එකතු වෙනවා කියලා, වැඩි වෙනවා කියලා ස්ථාන දෙකක් අපි හඳුනගත්තා. ඒ දෙකට අපිට කියන්න පුළුවන් ගිණුම් දෙකක් කියලා. අපි තාම ගිණුම් ඉගෙනගෙන නැහැ. නමුත් ස්ථාන දෙකක වෙනසක් සිද්ධ වෙනවා කියන එක තමයි එතනින් කියන්නේ. එසේ ගණිතනුවක ද්විත්ත බලපෑම සටහන් කරන විට එකම වටිනාකම වෙනම ගිණුම් දෙකක සටහන් කිරීමට සිදුවේ. අර අපි දැක්කනේ අපි ගිණුම් කරන සමීකරණේ එකම අගය තමයි අපි තැන් දෙකක දැම්මේ. ද්විත්ත බලපෑම. එතකොට තමයි ගිණුම් කරන සමීකරණේ තුලණය වෙලා තියෙන්නේ. අපි කරපු අභ්‍යාසවල අපි අන්තිමට බැලුවා ගිණුම් කරන සමීකරණය සමාන වෙනවද කියලා. විවිධ ගණදෙනු සිදුවෙන සෑම මොහොතකම ගිණුම් කරන සමීකරණයේ තියෙන අගයන් වෙනස් වෙනවා. අවසාන වශයෙන් ගිණුම් කරන සමීකරණයේ තුලණය වෙලා තියෙන්න ඕන වත්කම් වල අගයට වගකීම් සහ හිමිකම් වල අගය සමාන වෙන්න ඕන. ඒක තමයි සම්පූර්ණ වෙන්න ඕන කොන්දේසිය. එතකොට මේ ද්විත්ත සටහන් ක්‍රමේදී අපි මේ ද්විත්ත බලපෑම කියන එකම අපි ගිණුම් වල සටහන් කරනවා. අපි තාම දන්නේ නැහැ මොකද්ද මේ ගිණුම් කියන්නේ කියලා. ඒ ද්විත්ත බලපෑම අපි ගිණුම් දෙකක තමයි සටහන් කරන්නේ. අපි ඉස්සරහට බලමු.
සෑම ගිණුමකම හර සහ බැර වශයෙන් දෙපැත්තක් ඇත. කිසියම් ගනුදෙනුවක වටිනාකම එක් ගිණුමක හර පැත්තේ සටහන් කළහොත් තවත් ගිණුමක බැර පැත්තේ සටහන් කළ යුතුය. මෙසේ ගනුදෙනුවක දිත්ත බලපෑම පෙන්눔 කිරීම සඳහා එකම වටිනාකම වෙනුවෙන් හර සහ බැර වශයෙන් ඇතිවන පරිදි ගිණුම් තැබීමේ ක්‍රමය දිත්ත සටහන් ක්‍රමය වේ. මං හිතන්නේ අපිට ඒක හොඳින් තේරුන්නේ නැහැ මේකෙන් කියන්නේ මොකක්ද කියලා. මම මෙහෙම කියන්නම්. අපි ඉස්සර ස්ලයිඩ් එකේදී ඇහුවා ව්‍යාපාරයක දවසක් ඇතුළත කොච්චර ගනුදෙනු ප්‍රමාණයක් සිද්ධ වෙනවද කියලා. විශාල ගනුදෙනු ප්‍රමාණයක් සිද්ධ වෙනවා. එතකොට මේවා අපි ගිණුම් කරන තොරතුරු අපේ අයිතිකරුවන්ට මේවා ලබා දෙන්න ඕන නම් අවශ්‍ය නම් අපිට සිද්ධ වෙනවා ඒ තොරතුරු ඒ ගනුදෙනු දත්ත ව්‍යාපාරයේ පොත්පත්වල සටහන් කරන්න. එතකොට මේ වගේ දහස් ගණනක් ගනුදෙනු සිද්ධ වෙන කීල් සුපර් මාකට් වගේ ව්‍යාපාරයක මේ වගේ ගිණුම් කරන සමීකරණයක් වත්කම් සමානයි වගකීම් සහ හිමිකම් වල එකතුව කියලා මෙහෙම දාගෙන පල්ලහැට අපිට යන්න පුළුවන්. ඒක තමයි ප්‍රශ්නේ. ප්‍රායෝගිකව අපිට මේක කරන්න බෑ. හැම ගනුදෙනුවක්ම දිහා බලලා ගිණුම් කරන සමීකරණයේ ස්ථාන දෙකක වෙනස් වෙනවා වත්කම්ද වගකීම්ද හිමිකම්ද මේක ඉතින් ලියාගෙන පල්ලහැට යනවා. මේක අපිට කරන්න බෑ. ඔන්න ඕක නිසා තමයි දරුවනේ අපි අර ඉස්සෙල්ලා දැක්ක රූපරාමී අපි දැක්කේ අපේ ගණිතඥයා ලූකා පැසියෝලි පියතුමා අපිට හඳුන්වලා දුන්නා යම් කිසි ගණකාධිකරණ න්‍යායක් ක්‍රමවේදයක්. ඒක තමයි ගිණුම් කරන්නේ මූලික පදනම බවට පත් වෙන්නේ. අපි අනාගතයේ වෘත්තීය ගණකාධිකාරීවරුන් වෙන්න පුළුවන්. අපි ඊටමත් සරලව අපි හොඳින් අධ්‍යයනය කර යුතු ගණකාධිකරණයේ තියෙන මූලිකම සංකල්පය වැදගත්ම සංකල්පය කියලා කියන්න පුළුවන් මේ ද්විත්ත සටහන් න්‍යාය කියන එක. ඒක න්‍යායක්. ඒක තමයි මේකෙන් කියන්නේ. මේ ගනුදෙනු වල බලපෑම ගිණුම් කරන සමීකරණයේ ස්ථාන දෙකකට වෙන බලපෑම ප්‍රායෝගිකව අපිට හැමදාම ඒ විදිහට සටහන් කරන්න බැරි නිසා අපි ඊට වඩා පහසු ක්‍රමවේදයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ක්‍රමය තමයි මේ ද්විත්ත බලපෑම පෙන්වන්න අපි භාවිතා කරන වෙනත් උපක්‍රමයක්. ඒ උපක්‍රමය තමයි මෙන්න මේ ගිණුම් කියන එක. ඉතින් ගිණුම්. එhmenan තවදුරටත් අපි මේ ගනුදෙනුවක් සිද්ධ වෙන විට ගිණුම් කරන සමීකරණයක් ලියලා ඒකේ ස්ථාන දෙකක් හඳුනගෙන ඒක එතන ලියන්නේ නැහැ. ඒ වෙනුවට අපි භාවිතා කරනවා මේ ගිණුම් කියන සංකල්පය. මම ඒක ඔයගලන්ට උගන්වන්නම්. අපි ද්විත්ත බලපෑම තැන් දෙකක වෙන බලපෑම අපි හඳුනගන්නේ ගිණුම් දෙකක. අපි කලින් සාකච්ඡා කරපු උදාහරණේ අයිතිකරු විසින් රුපියල් ලක්ෂයක ප්‍රාග්ධනයක් ව්‍යාපාරයට යොදවන විට මම ඕගලන්ට කිව්වා මුදල් කියන සම්පත ඒක වැඩි වෙනවා කියලා. ඒ වගේම හිමිකම් කියන සම්පත වැඩි වෙනවා කියලා. එhmenan මුදල් කියලා කියන්නේ එක ගිණුමක්. මුදල් කියන ගිණුම අපි මුදල් කියන ගිණුමට මේක ඒ ලක්ෂය අපි රුපියල් 100 ගේනවා. අනිත් එක තමයි හිමිකම්. හිමිකම් කියලා කියන්නේ අයිතිකරුගේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය මම මොකද්ද කරන්නේ? ඒක මම මෙතනද දාන්නේ නැහැ. මම ප්‍රාග්ධනය කියලා මෙහෙම දානවා. ඒක තමයි කියන්නේ මේකේ කියනවා එක ගනුදෙනුවක් ගිණුමක හර පැත්තේ සටහන් කරන අතර අනෙක් ගනුදෙනුව බැර පැත්තේ සටහන් කරනවා. අපි දැන් මේ හර බැර කියන එක තාම අපි දන්නේ නැහැ කතා කරපු නැති දෙයක්. එතකොට මේ හඳුන්වා දීමේදී කියලා තියෙන හන්ද විතරක් මම ඕගොල්ලන්ට මෙතනදී සරලව කියන්නම්.
හර පැත්ත කියලා කියන්නේ මෙන්න මේ වම් පැත්ත. මේ ගිණුමක් කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. අපි දැන් ඉස්සරහට ඉගෙන ගන්නවා මේ ගිණුමක් මේ විදිහට අසම්පූර්ණ විදිහට පෙන්වන්නේ නෑ. මම මේ නිකන් ඔයගොන්ට දල අවබෝධයක් ගන්න විතරයි මේ විදිහට මේක භාවිතා කරේ. හර පැත්ත බැර පැත්ත කියලා අපි දානවා. මේක සම්පූර්ණ වෙන්න තව ගොඩක් දේවල් මේකට එකතු වෙන්න ඕන. මේ ගනුදෙනුව පිළිබඳ නිවැරදි චිත්‍රයක් එතකොට තමයි අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ දිත්ත සටහන් ක්‍රමය කියලා කියන්නේ එහෙමනම් අපි තවදුරටත් ගිණුම් කරන සමීකරණය භාවිතා කරන්නේ නැහැ ව්‍යාපාරයක සිද්ධ වෙන ගනුදෙනු ව්‍යාපාරයේ පොත්පත්වල සඳහන් කරන්න. ඒ සඳහා අපි අලුත් උපක්‍රමයක් භාවිතා කරනවා. ඒ උපක්‍රමය තමයි මේ ගිණුම් ආශ්‍රිතව මේ ගනුදෙනු සටහන් කිරීම. එතකොට ගිණුම් දෙකක් ආශ්‍රයෙන් අපි මේ ද්විත්ව බලපෑම හඳුනා ගන්නවා කියන එක තමයි මේ හඳුන්වා දීමේදී මේ පාඩමේදී මේ අවස්ථාවේදී මම ඕගලන්ට කියන්නේ. අපි බලමු තවදුරටත් මේ ගිණුමක් කියන්නේ මොකක්ද කියලා. එහෙමනම් අපි දැන් බලමු ගිණුමක ආකෘතියක් කොහොමද අපි නිර්මාණය කරන්න කියලා. හරි නේද? එහෙමනම් මම ඕගලන්ට කිව්වා අර ඉස්සෙල්ලා මම පෙන්නවුවේ අසම්පූර්ණ ගිණුමක් කියලා. එහෙමනම් දැන් ඕගලන්ට බලා ගන්න පුළුවන් මේ ඇත්තටම මේ ව්‍යාපාරයක ගිණුමක් කියලා කියන්නේ කුමන ස්වරූපයේ ආකෘතියක්ද කියලා. මේ තියෙන්නේ ගිණුමකට සම්පූර්ණ ආකෘතියක්. ඒ නිසා අපි දැන් බලමු මොකද්ද මේ ගිණුම කියන්නේ කියලා. එතන මේකේ විස්තරයෙන් අපිට කියනවා කාලච්ඡේදයක් තුල වත්කමක, හිමිකමක, වගකීමක, ආදායමක, වියදමක මොනවද මේ? මේ ටික අපි දන්නවා. වත්කමක්, හිමිකමක්, වගකීමක්, ආදායමක්, වියදමක්. මේ තමයි ඕනම ගනුදෙනුවක් අපිට වර්ග කරන්න පුළුවන් ගිණුම් කරන මූලිකාංග ටික. ගිණුම් කරන මූලිකාංග ටික. ගිණුම් කරන මූලිකාංග 5යි. එතකොට මේක තමයි අපි ගිණුම් කරන සමීකරණයේදීත් ඕනම ගනුදෙනුවක් විසින් සිද්ධ වෙන බලපෑම මේ උපාංග යම්කිසි තැනක මේ ද්විත්ව බලපෑම ඇති වෙනවා කියලා අපි මොහොතකට පෙර අපි සාකච්ඡා කරේ. එහෙමනම් මේ ගිණුම් කරන මූලිකාංගයක සිදුවන වෙනස් වීම කියලා කියන්නේ එක්ක අඩුවීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩිවීමක් වෙන්න පුළුවන්. මේක වාර්තා කරනු ලබන පොදුවේ පිළිගත් ආකෘතිය තමයි ගිණුමක් කියලා කියන්නේ. එතකොට ගිණුමක් මෙන්න මේ ආකාරයෙන් තමයි අපි ඔයගොල්ලන්ට පෙන්වන්නේ. එහෙමනම් යම්කිසි ගනුදෙනුවක් සිද්ධ වන විට ඒකෙන් මේ ආකාරයේ මේ ගිණුම් කරන මූලිකාංග වලට සිද්ධ වෙන බලපෑම පෙන්වන්න අපි පොදුවේ භාවිතා කරන ආකෘතියට තමයි අපි මේ කියන්නේ ගිණුමක් කියලා. එහෙමනම් අඩුවීමක් පෙන්වන්න මේ ගිණුම අපි එක්තරා විදියකට භාවිතා කරනවා. ඒ වගේම වැඩිවීමක් පෙන්වන්නත් අපි මේ ගිණුමම අපි භාවිතා කරනවා. එහෙමනම් අපි බලමු මේකේ තියෙන ලක්ෂණ මොනවද කියලා. ඒත් ඔයගලන්ට මේක කිට්ටුවෙන් බලනකොට ඔයගලන්ට පේනවා මේකේ මොනවද පේන විශේෂ ලක්ෂණ. එකක් තමයි මේ ගිණුමට නමක් තියෙනවා. මේ ගිණුමට නමක් තියෙනව නේද? ඔව්. අපි ඒකට හිස්තැන් දීලා තියෙනවා. ඒතර මේකට දෙන නම මොකද්ද? අපේ ගනුදෙනුවේ ස්වභාවය අනුව අපිට මේකට නමක් දෙන්න පුළුවන්. එහෙම නේද? අපි ඕනනම් අපි බලමු මේකට මුදල් ගිණුම කියලා අපිට දාන්න පුළුවන්. හරි? එතන මේකේ තියෙන තවත් ලක්ෂණ තමයි මේ බලන්න. දිනය විස්තරය සාපි වටිනාකම දිනේ විස්තරය සාපි වටිනාකම. මොකද්ද මේ එකම ඇයි දෙපාරක් සඳහන් කරලා තියෙන්නේ? කොතනින් දෙක දෙපැත්තකට අවිල්ලා තින්නේ අපි මේක ලකුණු කරමු බලන්න.
දිනේ විස්තරයේ සාපී වටිනාකම ආපහු දිනේ එනවා. පැති දෙකක් තියෙනවා. ගිණුමට අපි නමක් දැම්ම. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා හර බැර. ඉංග්‍රීසියෙන් මේකට කියනවා ඩෙබිට් කියලා. බැර කියන එකට අපි කියනවා ක්‍රෙඩිට් කියලා. එහෙමනම් මේ ගිණුමේ ශීර්ෂය අපි දැක්ක මොකක්ද කියලා ශීර්ෂයේ තියෙන විස්තර ටික අපි දැන් හොඳින් අවබෝධ කරගත්තා. ගිණුමට නමක් තියෙනවා. ඊට පස්සේ හර පැත්තක් තියෙනවා, බැර පැත්තක් තියෙනවා. හර පැත්ත කොහෙද? වමද දකුණද? හර පැත්ත වම. බැර පැත්ත කොහෙද? දකුණු පැත්ත. හර පැත්ත, බැර පැත්ත. අපි මේක මතක තියාගන්න ඕන හොඳ. ගිණුමක ආකෘතියක් ගත්තොත් හර පැත්ත කොහෙද? වම් පැත්ත. බැර පැත්ත කොහෙද? දකුණු පැත්ත. හර බැර. හර බැර. ඇයි මං එහෙම කරේ? මේක අපිට ආයේ කවදාවත් අමතක කරන්න බෑ. ඇයි ඒ? මේක ගලේ කෙටුවා වගේ වෙනස් වෙන්නේ නැති දෙයක්. ගිණුමක් තියනවා නම් ගිණුමේ හර පැත්ත හැමදාම වම් පැත්ත. බැර පැත්ත දකුණු පැත්ත. හර බැර හර බැර. ඉස්සෙල්ලම කියන්නේ හර, ඊළඟට කියන්නේ බැර කියලා. හරි නේද? එමනම් හර මොන පැත්තද ගිණුමේ? වම් පැත්ත. බැර දකුණු පැත්ත. එමනම් මේක කවදාවත් අපි මෙතනින් අදින් පස්සේ අපි මේ හර බැර කියන එක කවදාවත් අපි පටලව ගන්න නැහැ කියන අවබෝධයෙන් අපි කටයුතු කරන්න ඕනේ. හරි නේද? හරි. ඊට පස්සේ දිනයක් තියෙනවා, විස්තරයක් තියෙනවා, සාපී කියලා තියෙනවා, වටිනාකමක් තියෙනවා. ආය දිනේ විස්තරයේ සාපී වටිනාකම. ගිණුමේ දෙපැත්තක් එනවා, සමාන විදිහටම තොරතුරු තියෙන දෙපැත්තක් එනවා. හරි? එතන මෙන්න මේක දිහා බැලුවොත් එහෙම හොඳින් නැවත වතාවක් මම මේ අඳින දේ මොකද්ද මේක? මේ රතු පාටින් මම කරපු දේ මේක මොකද්ද? මම මේක වෙන තැනකින් ආය අඳින්නම්. මෙහෙම එකක්. මේක මොකද්ද? What is this? මේකේ වර්ණය ගැන නෙමෙයි මම අහන්නේ. මොකද්ද මේ ලකුණ? මේක ඉංග්‍රීසි අකුරෙන් T අක්ෂරය. T. මේක T. එහෙමනම් ගිණුමක් අපි කොහොමද අඳින්නේ? T එක භාවිතා කරලා. හරි නේද? මේ පැත්ත සමානයි, මේ පැත්ත සමානයි. T අකුර එහෙමනේ. සමාන විදිහටනේ අඳින්නේ T අකුර එහෙම නේද? එක පැත්තක් දික් වෙලා අනිත් පැත්ත කොට වෙන්න T එකක් අඳිනවද? නැහැ. T අකුරක් අඳින්නේ ලස්සනට මේ වගේ සමාන්තර රේඛාවක් ඇඳලා මේ පැත්තට හොරිසොන්ටල් පැත්තට අපි ලයින් එකක් අඳිනවා. දෙපැත්ත සමාන වෙන්න. එවනම් නිවැරදි ආකාරයෙන් ගිණුමක් අපි සකස් කරන්නේ ඔන්න ඔය විදිහට. ඉස්සෙල්ලාම අපි T අකුරක් අපිට ගහ ගන්න පුළුවන්. ඊට පස්සේ කුඩා ඉඩක් දෙනවා, පළල් ඉඩක් දෙනවා, ආපහු කුඩා ඉඩක් දෙනවා, පළල් ඉඩක් දෙනවා, කුඩා ඉඩක්, පළල් ඉඩක්, කුඩා ඉඩක්, පළල ඉඩක්. මේක තමයි ගොඩක්ම පළල. ඇයි මේකේ විස්තරයක් ලියන්න ඕන හන්ද? මොකද්ද ලියන විස්තරය අපි තාම දන්නේ නැහැ. අපි තාම මේ ආකෘතිය ගැන තමයි කතා කරන්නේ. හරි? ඊට පස්සේ මේ ශීර්ෂ ඔයගලන්ට පේනවා දිනය, විස්තරය, සංගලපිටු, වටිනාකම ගනුදෙනුවේ. ආපහු දිනය, විස්තරය, සංගලපිටු, වටිනාකම.
ඇයි එතකොට මේ දෙපැත්තක් මේ විදිහට පෙන්වලා තියෙන්නේ? ඒ ගණදෙනුවේ ස්වરૂපය අනුව සමහර ගණදෙනු අඩුවීමක් පෙන්වන්න අපිට මේ පැත්ත භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒක මං හරියටම කියන්නේ අඩුවීමක් තියෙන හැම වෙලාවකම වම් පැත්ත කියලා කියන්නේ නැහැ. ඒ වගේම සමහර වෙලාවල් වලට වැඩිවීමක් පෙන්වන්න දකුණු පැත්ත භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒතර හැම වෙලේම අඩුවීමක් වම් පැත්තෙන් වැඩිවීමක් දකුණු පැත්තෙන් කියලා අපිට නීතියක් සම්මත කරගන්න පුළුවන්ද? බෑ. එහෙමනම් මේ ගිණුමක මේ වම් පැත්ත දකුණු පැත්ත එක්ක අඩුවීමක් පෙන්වන්න එහෙම නැත්නම් වැඩිවීමක් වෙන්නත් පුළුවන්. ඒකයි මම මෙහෙම කියන්නේ. මේ දෙපැත්තම වෙන්න පුළුවන්. මේ පැත්තත් එහෙමයි. ඒ ගණදෙනුවේ ස්වરૂපය අනුව මේ දෙකෙන් එකක් සිද්ධ වෙනවා. එක්ක අඩුවීමක් පෙන්වන්න එක්ක වැඩිවීමක් පෙන්වන්න. හැබැයි සමාන ගණදෙනුවක් සිද්ධ වෙන ඕනම අවස්ථාවක එක වෙලාවක ඒක අඩුවීමක් වෙලා තවත් වෙලාවක වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි හිතමු ප්‍රාග්ධනය යොදවන විට මුදල් වැඩි වෙනවා නම් ව්‍යාපාරේ මුදල් වැඩි වෙනවා නම් ඒක මුදල් කියන්නේ වත්කමක්. මුදල් කියන්නේ වත්කමක්. එහෙමනම් වත්කමක් වැඩිවීම හැම වෙලේම පෙන්වන්නේ වත්කම් ගිණුමක වම් පැත්තේ. ඒ අවස්ථාවේදී මේ ධන කියන එක තමයි අදාළ වෙන්නේ. එහෙමනම් ඕනම වත්කමක් ගත්තොත් එහෙම වැඩිවීමක් පෙන්වන්නේ ඒකේ මේ ගිණුම් ආකෘතියේ වම් පැත්තේ. හරි? ඒ වගේ නීති ටිකක් තියෙනවා. නීති 10ක් විතර තියෙනවා. ඒ නීති 10 අපිට ඉගෙන ගන්න සිද්ධ වෙනවා. එහෙමනම් අපිට ඊළඟට කරන්න තියෙන්නේ මං කිව්ව විදිහට අපි විසින්ම ලෙජර් ගිණුමක් කොහොමද අඳින්නේ කියන එක. මං හිතන්නේ අද දින අපේ පාඩම අපි මේ කොටසින් අවසන් කරනවා. අපේ පාඩම ඉතාමත් රසවත්. අද දිනේ අපි සාකච්ඡා කරපු කරුණු ගැන අපි නැවත වතාවක් කුඩා මතක් කිරීමක් කරලා ඒ ලෙජර් ගිණුම අඳින අභ්‍යාසය අපි ඊළඟ පාඩමට අපි කල් දාමු. එhmenan අද දින අපි මොනවද සාකච්ඡා කරපු දේවල් එකක් තමයි මේ ගණදෙනු වල දිත්ත බලපෑම කියන සංකල්පය අපි තවදුරටත් අපි තේරුම් ගත්තා. එතකොට ගිණුම් කරන සමීකරණයේදී මේ ගණදෙනුවක සිද්ධ වෙන දිත්ත බලපෑම ගිණුම් කරන සමීකරණයේ ඇතුලේ උපාංග දෙකක අපි හඳුනා ගන්නවා කියලා අපි උදාහරණ කීපයක් අපි සාකච්ඡා කරා. ඊළඟට අපි සාකච්ඡා කරා සාමාන්‍ය ව්‍යාපාරයක මේ වගේ ගණදෙනු ප්‍රමාණාත්මකව විශාල ප්‍රමාණයක් සිද්ධ වෙන නිසා අපිට මේ ගණදෙනු වාර්තා කිරීම සඳහා සෑම විටම මේ ගිණුම් කරන සමීකරණයේ තියෙන මේ දිත්ත බලපෑම ආශ්‍රයෙන් මේ ගණදෙනු ව්‍යාපාරයේ වාර්තා කිරීම ප්‍රායෝගික නොවන බව අපි වටහා ගත්තා. කීල් සුපර් මාකට් උදාහරණය. ඒක ප්‍රායෝගික නැහැ. ඊට පස්සේ ඒ වෙනුවට අපිට තියෙන විසඳුම අපි හඳුනාගත්තා. අපගේ සුප්‍රකට ගණිතඥයෙක් වන ඉතාලි ජාතික පියතුමා කෙනෙක් වන ලූකා පැසියෝලි විසින් හඳුන්වා දුන්නු මේ ද්විත්ත සටහන් න්‍යාය ආශ්‍රිතව අපි නිර්මාණය කරන ගිණුම් ආශ්‍රිතව තමයි මේ ව්‍යාපාරයේ මේ විවිධාකාරයේ සිද්ධ වන ගණදෙනු වල ද්විත්ත බලපෑම අපි සටහන් කරන්න කියලා අපි හැඳින්වීමක් කරා. එමනම් ගණදෙනු වල ද්විත්ත බලපෑම මෙවක් පටන් අපි ගිණුම් කරන්නේදී භාවිතා වෙන්නේ මේ ගිණුම් කියන ආකෘතියන් තුල. එමනම් ගණදෙනුවක ද්විත්ත බලපෑම නිසා තැන් ස්ථාන දෙකක සිද්ධ වන ඒ බලපෑම අපි මේ ගණකාධිකරණයේදී ගිණුම් දෙකක් ආශ්‍රයෙන් අපි ඒ බලපෑම පෙන්නනවා කියලා අපි සරලව වටහා ගත්තා. ඊළඟට අපි බැලුවා ගිණුමක් කියන්නේ මොකක්ද කියලා. ගිණුමක මූලික ආකෘතිය මොකක්ද කියලා. එමනම් ඒකේ තියෙන ලක්ෂණ ටික තමයි ගිණුමක් මේ
T account එකක් ස්වරූපයෙන් T අකුර ස්වරූපයෙන් අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඒකේ පැති දෙකක් තියෙනවා. වම් පැත්ත දකුණු පැත්ත. වම් පැත්ත කියන්නේ හර පැත්ත කියලා කිව්වා. දකුණු පැත්ත කියන්නේ බැර පැත්ත කියලා කිව්වා. හරි නේද? එතකොට මේ සමානව මේ ආකෘතිය අපි දෙපැත්තකට බෙදාගෙන යම් යම් තොරතුරු අපි ගිණුමකින් ඉදිරිපත් කරනවා කියලා කිව්වා. ඒ තොරතුරු ශීර්ෂ ටික තමයි අපිට මෙතනින් පෙන්වන්නේ. ඒ වගේම ගනුදෙනුවක නිසා සිදුවන මේ බලපෑම ඒ යම්කිසි ගිණුම් කරන මූලිකාංගයක වත්කම් වගකීම් ආදායම් වියදම් සහ හිමිකම් මේ කියන කුමන ස්ථානයේද මේ වෙනස සිද්ධ වෙන්නේ? එතකොට ඒකට අඩුවීමක්ද වැඩිවීමක්ද සිද්ධ වෙන්නේ කියන එක අපි ඒක පෙන්වන්නේ මේ ගිණුමක එක්කෝ වම් පැත්තේ එහෙම නැත්නම් දකුණු පැත්තේ කියලා කිව්වා. ඒකට නීති රීති ප්‍රමාණයක් තියෙනවා කියලා කිව්වා. ඒ නීති රීති ටික මොනවද කියලා අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා කියලා කිව්වා. එහෙමනම් මේ මතකයත් සමග ඊළඟ පාඩමේදී අපි බලමු ගිණුමක් කොහොමද අපි විසින්ම නිර්මාණය කරන්නේ කියලා.